නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමගේ নমස්කාරය වේවා. සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ උදාන පාළි සදහම් දේශනාවේ එක්තරා ලස්සන උදානයක් ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවට හේතු වෙච්ච කාරණාව හරිම ලස්සන විස්තරයක්, හරි අපූර්ව සිද්ධියක්. ඒ උතුම් මහරහතන් වහන්සේලා පිරිසකගේ හරි ලස්සන සිද්ධියක් මේ උදාන ගාථාවට හේතු භූත වෙනවා. කාශ්‍යප බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගල්තලාවක් අයිනේ සෙවිලි කරන ලද යම්කිසි කුටියක් හදාගෙන ඒකේ වාසය කළා. එතකොට ඒ ළඟ තිබිච්ච දායක ගමේ, ගොදුරු ගමේ හොරකම් කරන කණ්ඩායමක් ඇවිල්ලා හොරු පිරිසක් 500ක් ඒ ගමේ ගෙවල් බින්දා. ගෙවල් බින්දිද්දී ගමේ මිනිස්සු ඇහැරලා මේ හොරු පිටිපස්සේ පන්නගෙන ආවා. හොරුන්ට හැංගෙන්න තැන නැතුව මේ ගල්තලාව දෙසට දුවගෙන ආවා. එතකොට අර ස්වාමීන් වහන්සේ දකින්න ලැබුණා. දැන් ගමේ මිනිස්සු මහා විශාල පිරිසක් අර හොරුම පන්නගෙන එනවා. ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳ වැටලා කිව්වා, අනේ ස්වාමීනි, අපිව බේරගන්න, අපිට කවුරුත් පිළිසරණට නැහැ, අපිට මේ අමාරුව වැටුණා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ බැලුවා මේගොල්ලෝව බේරන්න ක්‍රමයක් නැහැ. මේ අයට උපකාරයක් කරන්න පුළුවන්. කිව්වා, ඔයගොල්ලෝ එහෙනම් කොහොම වාඩි වෙන්නේ කිව්වා. වාඩි වෙන්න කියලා කිව්වා, දැන් මම ඔබට සීලේ පිළිටවන්නම්. තිසරණේ සමාදන් කරවලා සීලේ පිළිටවන්නම්. මේක ගැන විතරක් මෙනෙහි කරන්න. දැන් ඕගොල්ලන්ට වෙන පිළිසරණක් නැහැ කිව්වා. ඕගොල්ලෝ මේක ගැන විතරක් මෙනෙහි කරන්න. හිත විතරක් රැකගන්න කිව්වා. හිත දූෂණය වෙන්න තියන්න එපා කියලා ඒ ස්වාමීන් වහන්සේ සරණී පිළිටෙව්වා. පංචශීලේ සමාදන් කෙරෙව්වා. සමහර විට ඒ රහතන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් පින්වත්නි, හොරු කණ්ඩායමක් වුණාට දැන් මේගොල්ලෝ සීලයේ සමාදන් වුණාට පස්සේ උපාසකවරු බවට පත් වෙනවා. තිසරණේ පිහිටියාට පස්සේ අර සියලු දේ අත්හැරියට පස්සේ උපාසක බවට පත් වෙනවා. දැන් ඔන්න තෙරුවන් සරණේ පිහිටලා සීලය සමාදන් වෙච්ච පිරිසක් ඉඳගෙන ඉන්නවා. ගමේ මිනිස්සු දන්නේ නැහැ. ඇවිල්ලා මේ හොරු ඔක්කොම අල්ලගත්තා. ඒ විලාවේ සියලුම හොරු ඝාතනය කළා. හැබැයි මේගොල්ලෝ මිය පරලෝකයේ සිල් ඇතුව. සීලයක පිහිටලා මිය පරලෝකයේ නිසා දෙවියන් අතර උපතකට ගියා. බලන්න පින්වත්නි, මේ සීලයක ලබා දෙන රැකවරණේ හොරකම් කරලා අහුවෙලා මැරුණත් අන්තිම මොහොතේ සමාදන් වෙච්ච සීලය ඒගොල්ලෝ දෙවියන් අතරට ගෙනියන්න උපකාර වුණානේ. ඊට පස්සේ දැන් ඔන්න දෙවියන් අතර ඉපදිලා ඒ බුද්ධ ශාසනයේ පිරිහෙනකම් දෙවියන් අතර හිටියා කියනවා. අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච යුගයේ සවැත් නුවර මසුම් මරණ කුලයක ඔය 500 උපන්නා. එදා නායක හොරා වෙලා හිටපු කෙනත් ඒ මසුම් මරණ පවුලේ ප්‍රධාන නිවසේ ඉපදුනා. නම යසෝජ. දැන් මේගොල්ලන්ගේ පුංචි කාලේ ඉඳලා රසාව මොකද්ද? මාළු අල්ලනවා. ඊට පස්සේ දැන් තරුණ වයසට ඇවිල්ලා තරුණයෝ පිරිස 500ක් මාළු අල්ලන කණ්ඩායම් නායකයෙක් හැටියට මේ යසෝජ ඉන්නවා. දවසක් අචිරවතී ගඟේ මේගොල්ලෝ මාළු දැල බැඳලා මාළු අල්ලද්දී ලස්සන රත්තරන් පාට විශාල මාළුවෙක් අහුණා. කවදාවත් දැකපු නැති ඊටාම රන්වන් පැහැයෙන් යුක්ත බබලන මාළුවෙක්. ඉතින් මේ මාළුවාගේ තිබිච්ච පැහැයි ලස්සන නිසා මේගොල්ලෝ කල්පනා කළා මේක අපි රජුරවන්ට දන්වන්න ඕනේ කියලා කොසල් රජුරු ළඟට අරන් ගියා. ටැංකියකට දාලා අරන් ගිහලා කොසල් රජුරු කල්පනා කළා මේක අපි හොඳයි බුදුරජාණන් වහන්සේට පෙන්වන්න එක කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විහාරෙට
කොසල් රජුරුවයි අර මාළුකාරයෝ පිරිසයි ඔක්කොම පැමිණියා. පැමිණලා භාග්‍යතුන් වහන්සේ මේ මත්ස්‍යයාගේ අතීත විස්තරයක් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් මාළුවාගේ මුවින්ම පිට වෙන විදිහට ඒ විස්තර කතාව මාළුවා විස්තර කළා. මම කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා හිටි. මගේ අයියා රහත්වයටපත් වුණා. ඒ වගේම මගේ නංගිත් මමත් මගේ අම්මත් සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගැරහුවා. ඒ හේතු කරගෙන ඒ අම්මයි නංගි නිරේ ගියා. මටත් නිරේ යන්නයි තියන්නේ කියලා බොහොම සංවේග ප්‍රාප්ත වෙලා අර මාළුවා හිස අර ටැංකියේ බඳේ ගහගෙන මැරිලා නිරේ ගිහිල්ලා ඉපදුනා. දැන් මේ විස්තරය පින්වත්නි කපිල සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ මේ සිද්ධිය දැකලා ඒ අවස්ථාවේ ওই යසෝජ ඇතුළු 500ක් පිරිස සංවේග ප්‍රාප්ත වුණා. ඇයි දැන් මේගොල්ලෝ මේ සීල ආරක්ෂා කරලා කලින් බුද්ධ ශාසනයක පැවිදිත් වෙලා ඉඳලා මේ වගේ ඉරණමකට ගොදුරු වුණා නම් අපි මේ දුස්සීල ජීවිතයක් ගෙවලා අපිට කුමක් වෙයිද කියලා ඒගොල්ලෝ කල්පනා කළා. ඊට පස්සේ ඔන්න බලන්න එතකොට පින්වන්තයන්ගේ පුණ්‍ය ශක්තිය මතුවෙන තැන හිතා ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. අර යසෝජ 500ක් පිරිසත් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. ඒ 500ක් පිරිස පැවිදි වුණා. පැවිදි වෙලා මේ යසෝජ ඇතුළු 500ක් පිරිස ඈත ප්‍රදේශයක ගිහිල්ලා හුදකලාවේ බණ භාවනා කරගෙන වාසය කරලා තිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ එක්තරා කාලයක ජේතවනාරාමයේ වැඩ ඉඳිද්දී යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ 500ක් අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්ට ඈත පළාතක ඉඳලා වැඩම කළා. එහෙම වැඩම කරාට පස්සේ සවැත් නුවර හිටපු ඒ නේවාසික භික්ෂුන් වහන්සේලාත් සමග පාත්‍ර සිවුරු තැන්පත් කරන්න, කුටි සේනාසන පනව ගන්න, ඊට පස්සේ පිළිසඳර කතා බහ කරන්න ගිහිල්ලා මහත් සද්දයක් උස්සු සද්දයක් පහළ වුණා කියනවා. කියන්නේ ලොකුවට කතා බහ ගිහිල්ලා මහා ගෝසාවක් ඇති වෙලා තියෙනවා. දැන් මෙතන පිරිස 500ක් නේ. එතකොට ජේතවනාරාමේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාත් සමග මේ කතා බහ ගියාට පස්සේ මේක ලොකුවට සද්දෙට ගිහින් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතාව දාලා භාග්‍යතුන් වහන්සේ අහනවා කේ පනතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා. ආනන්ද මොකද්ද මහා සද්දේ? මහා හඬක් ඇහෙන්නේ ගෝසාව. හරියට මේ මසුන් මරණ තැන කෑකෝ ගහන මාළු අල්ලන කෙවුල් මිනිස්සු වගේ. එතකොට කියන ඒතානි භන්තේ යසෝජ ප්‍රමුඛානි පංචමත්තානි භික්ඛු සතානි සාවත්තින් අනුප්පත්තානි භගවන්තං දස්සනායි. ස්වාමිනී යසෝජයන් වහන්සේ ප්‍රමුඛ ආයස්මත් යසෝජයන් ප්‍රමුඛ 500 භික්ෂු සංඝයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ නේවාසික භික්ෂුන් සමග පිළිසඳර කතා බහේ යෙදෙනවා. සේනාසන පනවනවා, පාත්‍ර සිවුරු තැන්පත් කරනවා. ඒ නිසයි ස්වාමීනි මේ මහත් වූ උස්සු හඬ මේ ගෝසාව නැගින්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මෙහෙම ආනන්දේ එහෙනම් මගේ වචනෙන් ওই භික්ෂුන්ට එන්න කියන්න කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වචනේ අරගෙන ආනන්දයන් වහන්සේ පිටත් වුණා. කිව්වා ආයස්මතුනි අන්න ශාස්ත්‍රුන් වහන්සේ ඔබව කැඳවනවා. එසේ ප්‍රිය ආයස්මතුනි කියලා ඒ පිරිස උත්තර දීලා ඔන්න භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඊට පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඊට බුදුරජාණන් වහන්සේ අහනවා කින්නතු මේ භික්කවේ උච්චා සද්දා මහා සද්දා කේ වට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති. මහණෙනි මොකද ඔබලා මේ උත්සු මහත් වූ සද්දයක් නගන්නේ? හරියට මේ මාළු මරණ තැන්වල කෑකෝ ගහන කෙවුළු වගේ, කෙවුල් මිනිස්සු වගේ. මොකද්ද කියලා ඇහුවා මේ සද්දේ. ඒවං උත්තේ ආයස්මා යසෝජු භගවන්තං ඒතදෝච. එතකොට ඒ යසෝජයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම උත්තර දුන්නා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ 500ක් පමණ භික්ෂුන් වහන්සේලා
සවැත් නුවරට බොහෝ දුර ඉඳලා ආවේ. ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් සමග මේ කුටි සේනාසන පනවන්න ගිහිල්ලා පාත්‍ර සිවුරු තැන්පත් කරන්න ගිහිල්ලා පිළිසඳර කතාව කරන්න ගිහිල්ලායි මෙහෙම උස්සඬක් මහා සද්දයක් ඇති වුණේ ස්වාමීනි කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ගච්ඡත භික්ඛවේ වෝ පනාමිනි මහණෙනි දැම්ම පිටත් වෙන්න කිව්වා. මම බැහැර කරනවා කිව්වා. නවෝ මම සම්තිකේ වත්තබ්බන් මං ළඟ ඉන්න තහනම් කිව්වා. මං ළඟ ඉන්න බෑ දැම්ම පිටත් වෙන්න කිව්වා. එතකොට බලන්න පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරථී ගුණය හොඳට මෙතනින් ඉස්මතු වෙනවා. මේ සිද්ධිය ඔබ ඉස්සරහට ඉගෙන ගනිද්දි තේරෙයි. ඇයි භාග්‍යතුන් වහන්සේ මෙතනින් පිටත් කළේ කියලා. එතකොට මේ සංඝයා මොකුත් ඒ ගැන නිදහසට කරුණු කියන්න ගියේ නැහැ. ඒ ගැන භාග්‍යතුන් වහන්සේට තේරුම් කරන්න කරුණු දක්වන්න ගියේ නැහැ. අමනහප හිත් ඇති කරගත්තෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිනා කළා. ආපහු අර සකස් කරගත් ආසන තැන්පත් කළා. කුටි සෙනසුන් ආදී පිළිවෙලකට පනවලා තියලා පාත්‍ර සිවුරුත් අරගෙන එහෙමම පිටත් වෙලා සවැත් නුවරින් වැඩියා. එතකොට බලන්න පින්නත් දැන් ඈත පළාතක ඉඳලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළාට පස්සේ සමහරට අද කාලේ සිද්ධිය වුණා නම් දවස් කිහිපයක් සවැත් නුවර ඉඳලා හරියනවනේ. මේගොල්ලෝ එහෙම උන්නේ. එහෙම පිටත් වුණා. පිටත් වෙලා වාජ්ජි දේශේ බලා වැඩම කළා. වාජ්ජි ජනපදයේ පිළිවෙලින් චාරිකාවේ සැරිසරා යද්දී වග්ගමුදා නදී තීරී වෙත මේ භික්ෂුන් වහන්සේලා පිරිස වැඩම කළා. වැඩම කරලා ඒ වග්ගමුදා නදී තීරයේ කොලාතු සෙවිලි කරපු විහාරයක් කුටි සෙනසුන් හදාගෙන වස් සමාදන් වුණා. එතකොට පින්වත්නි දැන් මේ වග්ගමුදා නදී තීරයේ වස් සමාදන් වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා 509 වැඩ ඉන්නවා. අතකෝ ආයස්මා යසෝජෝ වසූපගතෝ භික්ඛු ආමන්තේසි. එතකොට ඒ යසෝජයන් වහන්සේ දැන් එතකොට එතන ඉන්න නායක තෙරුන් වහන්සේ විදියට ඉන්නේ අර යසෝජයන් වහන්සේ. මේගොල්ලන්ට සමහර විට දැන් පරණ මේගොල්ලෝ මාළු අල්ලපු කුලේ හිටපු අයනේ. සමහරට මාළු අල්ලනකොට ඒ තිබිච්ච ගෝසාකාරී සද්දේ පුරුද්ද මේගොල්ලන්ට කඩා ගන්න බැරි වුණා. පැවිදි වෙලත් ඒක ආවනේ. ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප වුණේ. ඊට පස්සේ දැන් යසෝජයන් වහන්සේ ඒ සංඝයා ඇමතුවා. අමතලා කියනවා ප්‍රිය ආයස්මතුනි භාග්‍යතුන් වහන්සේ බහැර කොට වදාළේ අපේ මේ යහපත කැමති නිසාමයි. අපිටම හිතවත් නිසාමයි. අනුකම්පාවෙන්මයි. අනුකම්පාව උපදවාගෙනමයි. ඔන්න පින්වත්නි සත්පුරුෂ ගුණ. සත්පුරුෂයා ශාස්ත්‍රුන් වහන්සේ අඳුරනවා. සත්පුරුෂයා සත්පුරුෂ ධර්මය අඳුරනවා. සත්පුරුෂයා අවවාදය අඳුරනවා. දැන් බලන්න මේ යසෝජයන් වහන්සේ කියන්නේ සත්පුරුෂයෙක්. භාග්‍යතුන් වහන්සේ බැහැර කරපු එක ගැන අමනාපෙන් ඉඳලා නැහැ. භාග්‍යතුන් වහන්සේ ගැනම ගෞරවයෙන් වාසය කරලා තිනවා. මේක කියන භගවතා මහං ආවසෝ පනාමිත අත්තකාමේන හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. භාග්‍යතුන් වහන්සේ අපිට හිතයිශීවම අනුකම්පාවෙන්මයි. අපි ගැන අනුකම්පාව උපදවාගෙනමයි අපේ යාපත කැමැත්තෙන්මයි අපි බැහැර කළේ. අපි උපන්න ගත්තේ. ඉතින් නැවත්නි අපි ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සතුටු වන්නේ යම් විදියකට ඉන්නකොටද ඒ විදිහට අපි මේ වස් කාලේ ගත කරමු. එතකොට මේ භික්ෂුන් වහන්සේලා තේ අදහසට එකඟ වුණා. එකඟ වෙලා යසෝජයන් වහන්සේගේ අදහසට අනුව වාසය කරන්න කැමති වෙලා වාසය කරනවා. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලා හුදකලා වුණා. අප්‍රමාදී වුණා. කෙලස්තාවන වීරිය ඇති කරගෙන දිවි දෙවනි කොට ධර්මයේ ඇසිරුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට යම්කිසි සංවේග ප්‍රාප්ත වෙලා තියෙනවා. ඇයි දැන් භාග්‍යතුන් වහන්සේම ප්‍රතික්ෂේප කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ උදෙසා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙච්ච ශ්‍රාවකෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ හිත කඩා වැටෙනවානේ. එතකොට සංවේග ප්‍රාප්ත වෙනවනේ ශාස්ත්‍රුන් වහන්සේ අපි ප්‍රතික්ෂේප කළා. ඒ වුණාට අපි පැවිදි වුණේ භාග්‍යතුන් වහන්සේ උදෙසා. නමුත් භාග්‍යතුන් වහන්සේ
භාග්‍යතුන් වහන්සේ යම් අදහසක් තියෙනවද ඒ අදහසට අනුව අපිට ඉන්න බැරි වුණා කියලා සංවේග ප්‍රාප්ත වුණා. අන්නේ සංවේග ප්‍රාප්ත වීම මේගොල්ලන්ට වීරිය උපදින්න කාරණාවක් වුණා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ දමනය කිරීම හරි පුදුම එකක්. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරලා නෙවෙයි දමනය වුණේ. මේ භාග්‍යතුන් වහන්සේගේ දමනය කිරීම එක්තරා රටාවක්. ඒක හරි ආශ්චර්යජනක සිද්ධියක්. ඊට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා හුදකලාවෙන් අප්‍රමාදී වෙලා මේකේ තියෙන හරි ලස්සන වචන. අතකෝ තේ භික්ඛු වූපකට්ඨ අපමත්ත ආතාපිනෝ පහිතත්තා විහරන්තා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා හුදකලාවේ අප්‍රමාදීව දිවි දෙවන කොට ධර්මයේ හැසිරුණා. එතකොට ඒ වස් කාලයේ තුලදී මේ භික්ෂුන් වහන්සේලා ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරගෙන වාසය කළා තියෙනවා. ත්‍රිවිද්‍යාව කියන්නේ බුබ්බේ නිවාස ඥානෙ, චතුප්පපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. ඒ කියන්නේ මුන්වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා වස් කාලය ඇතුළත. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ ඔන්න සවැත් නුවර කැමති තාක් වාසය කරලා විශාලා මහනුවර බලා චාරිකාවේ වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. භාග්‍යතුන් වහන්සේ වග්ගමුදා නදී තීරයේ සිටින භික්ෂුන් වහන්සේලාගේ සිත තමන්ගේ සිතින් පිළිසිඳ දකිනවා. එහෙම දැකලා ආනන්දයන් වහන්සේ යමුතලා කිව්වා ආනන්දේ යම් දිසාවක වග්ගමුදා ගන්තර භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඒ භික්ෂුන් වහන්සේලාගේ දිසාවෙන් මට ආලෝකයක් පේනවා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා සිහි කරන්නත් මම කැමතියි කිව්වා. ඒ සංගරුවන දකින්නත් මම කැමතියි කිව්වා. හරි ප්‍රසන්නයි කිව්වා. ඒ නිසා ඒ වග්ගමුදා නදී තීරේ ඉන්න භික්ෂුන්ට දූතයෙක් යවන්න ශාස්ත්‍රුන් වහන්සේ කැඳවනවා කියලා. දැන් ඔන්න ශාස්ත්‍රුන් වහන්සේගේ සිත ප්‍රසාදයටපත් වුණා. මේ උත්තමයන් වහන්සේලා නිකලස් මුනිවරු වුණාට පස්සේ. ඊට පස්සේ භාග්‍යතුන් ආනන්දයන් වහන්සේ එක්තරා භික්ෂුවකට දැනුම් දුන්නා මේ පණිවිඩේ යසෝජයන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙන්න කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙන් නික්මිලා ඉරිදි බලයෙන් ගිහින් තමයි පණිවිඩය කියලා තියෙන්නේ. ඔන්න දැන් මේ පණිවිඩය දැනගත්තට පස්සේ වග්ගමුදා නදී තීරයේ වාසය කරන භික්ෂුන් වහන්සේලා එතනින් අතුරුදහන් වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු විශාලා මහනුවර කූටාගාර ශාලාව අසල මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකපාරම පහළ වුණා. ඔන්න එහෙම මොහොතේ පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේලා වැඩම කරන අවස්ථාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ ආනිජ්ජ සමාධියට සමවැදිලා වාසය කරනවා. ආනිජ්ජ සමාධිය කියලා කියන්නේ ධ්‍යාන බලයෙන් යුක්ත වූ අරහත් ඵල සමාධියක්. එතකොට අර යසෝජයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා වැඩම කරද්දී භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා මේ මොහොතේ. එතකොට අර භික්ෂුන් වහන්සේලාට හිතුණා දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනේ කුමන විහරණයකින්ද? උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න විහරණේ දැනගෙන ඒ සියලු භික්ෂුන් වහන්සේලා 500ක් භික්ෂුන් වහන්සේලා ආනෙජ්ජ සමාධියට සමවැදුණා. අතකෝ ආයස්මා ආනන්දු අභික්ඛන්තාය රත්තියා නික්ඛන්තේ පඨමේ යාමි උට්ඨායාසනා ඒකං සංචීවරං කරිත්වා අයේන භගවන්තේන අංජලින් පනාමෙත්වා භගවන්තං ඊතදෝච. ආයස්මත් ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වෙලාවේ රාත්‍රී පළමු යාමි අවසන් වුණාට පස්සේ, ඒ කියන්නේ රැය 10 වගේ වුණාට පස්සේ භාග්‍යතුන් සිවුර ඒකාංශ කරලා පරවගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි රාත්‍රී බොහෝ වෙලාවක් ඉක්ම ගියා. රාත්‍රී පළමු යාමේ අවසන් වුණා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරලා දැන් බොහෝ වෙලාවක් ගත වෙනවා. ස්වාමීනි ආගන්තුක භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා බහ යෙදෙනසේක්වා කියලා භාග්‍යවතුන් වහන්සේ දිසට වන්දනා කරගෙන ආරාධනා කළා. ඒවං උත්තේ භගවා තුන්නියා හොසි. එතකොට භාග්‍යවතුන් වහන්සේ නිස්සද්දව ඒ සමාධියම වැඩ ඉන්නවා. දෙවෙනි වතාවෙත් ආනන්දයන් වහන්සේ ඒ රැය ගෙවෙන වෙලාවේ මධ්‍යම යාමයේ ගෙවිලා අවසන් වුණාට පස්සේ රැය මැදියේම අවසන් වෙද්දී, ඒ කියන්නේ උදේ 3-4 වගේ වෙද්දී ආපහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා, ආරාධනා කළා ස්වාමීනි දැන් රාත්‍රී මධ්‍යම යාමෙත් අවසන් වුණා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරලා බොහෝ වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා බහේ යෙදෙන සේක්වා. උන්වහන්සේලාට ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ නිස්සද්දයි. ඊට පස්සේ රාත්‍රී ගත වෙලා අවසානයේ උදේ අරුණ නැගීගෙන ඉන්න වෙලාවේ ආයි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ආරාධනා කළා. ස්වාමීනි මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරලා බොහෝ වෙලාවක් ගත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයාට අනුකම්පාවෙන් පිළිසඳර කතාවේ යෙදෙන සීක්වා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගී සිටියා. නැගී සිට ආනන්දයන් වහන්සේට මෙන්න මෙහෙම වදාළා. ආනන්ද ඔබ මේ ගැන දන්නවා නම් ඔහොම හිතන්නේ නැහැ කිව්වා. පින්නත් ආනන්ද මමත් මේ භික්ෂු සංඝයාත් මේ 500ක් වූ භික්ෂු සංඝයාත් මේ සියලුම දෙනා ආනීජ සමාධියට සමවැදිලා වැඩ හිටියේ. දැන් පින්නත් මේ වෙද්දී ආනන්දයන් වහන්සේ සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා නිවාසය කරන්නේ. එතකොට මේ යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා අරහත් ඵලයේ සාක්ෂාත් කරපු උත්තමයෝ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ දාලා ආනන්දේ ඔබ දන්නවනම් මේ ගැන ඔහොම හිතන්නේ නැහැ කියලා. මේ භික්ෂු සංඝයාත් මමත් ආනිජ්ජ සමාධියට සමවැදිලායි මේ තාක් කල් වාසය කළේ. එතකොට ඔය අවස්ථාවේ අතකෝ භගවා ඒතමත්තං විදිත්වා තායන් වේලායන් ඉමං උදානං උදානීසි. ඔන්න ඔය අවස්ථාවේදී ඒ කරුණ දැනගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ඊටාම ලස්සන අර්ථ සම්පන්න උදාන ගාථාව වදාලා. යස්ස ජිතෝ කාම කණ්ඨකෝ අක්ඛෝසෝච වධෝච බන්ධනංච පබ්බතෝ වියසෝ ඨිතෝ අනේජෝ සුඛ දුක්ඛේසු න වේදති ස භික්ඛූති. හරිම ලස්සනයි පින්වත්නි මේ ගාථාවේ අර්ථය. යම් කෙනෙක් කාම කටුව ජය ගත්තා නම් යස්ස ජිතෝ කාම කණ්ඨකෝ කාමයේ නැමැති කටුව ජය ගත්තා නම් අක්ඛෝසෝච වධෝච බන්ධනංච වද බන්ධනත් ආක්‍රෝෂ කිරීම මේ දේවල් ඔක්කොම ඔහුගේ හිතෙන් නික්මිලා ගියා නම් පබ්බතෝ වියසෝ ඨිතෝ අනේජෝ ඔහු හරියට නොසෙල්වී තියෙන පර්වතයක් වගේ සැප දුක් දෙකෙහි සැලෙන්නේ. ආනයාට තමයි භික්ෂුව කියලා කියන්නේ. කොච්චර අර්ථ සම්පන්න ගාථා රත්නයක්ද. අපි මේ උදාන ගාථාව ශ්‍රවණය කරමු. යස්ස ජිතෝ කාම කණ්ඨකෝ අක්ඛෝසුච වධෝච බන්ධනංච පබ්බතෝ වියසෝ ඨිතෝ අනේජෝ සුඛ දුක්ඛේසු න වේදති ස භික්ඛූති. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ කාම කණ්ඨකේ ජයගත් මනාකොට සසරින් නිදහස් වුණ යසෝජ මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින උදාන පාළි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ පදිංචි පින්වත් නදීෂා දොන්දීනු මහත්මිය විසින්. බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින ඒ පින්තුන්ට පින් අනුමෝදන් කරන්නටත් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් අද දවසේ ධර්ම දානයේ යෙදෙන ඒ ඉතාලියේ පදිංචි පින්වත් සියලු දෙනාටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටත් දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා. දෙවියන්ට ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ පින් උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය ලාවුස් දොන්දීනු විනිෆීඩා දොන්දීනු සහ ජුවන් ෆර්නෑන්ඩු යන
සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ මිය පරලෝකීය ඥාතීන්ටත් නම් සඳහන් නොකළ මිය පරලෝකීය යම්තාක් ඥාති හිත මිත්‍රාදීන්ගේ දේ හැම දෙනාටත් මේ පින් අයිති වෙලා ඒ අයගේ පරලෝක ජීවිත මේ පුණ්‍යානුභවයෙන් සැපවත් වේවා සුවපත් වේවා නුදුරු භවයකදී සංසාර දුකින් අත මිදීමේ වාසනාව ඒ හැම දිනාට උදා වෙත්වා. ඇසල නෙත්සර පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ආශිර්වාද කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඇසල නෙත්සර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේම අධ්‍යාපන කටයුතු කර ගන්න ලැබේවා. කිසිදු කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ජීවිතය ගත කරන්නට ලැබේවා. යහපත් සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒ දරුවාටත් භාග්‍යතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් වශයෙන් පින් දහම් රැස් කරගෙන සසර දුකින් අත මිදෙන්න වාසනාව උදා වෙත්වා. බලාපොරොත්තු වෙනවා නදීෂා දොන්දීනු මහත්මියගේ සුජීවත්ව සිටින ක්වින්ටස් දොන්දීනු සහ ප්‍රියංගනී ෆර්නෑන්ඩෝ යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට ඉතින් මේ නදීෂා මහත්මියගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ මෑණියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. කිසිදු කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් තොරව සුවසේම ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් අද ධර්ම දානයෙන් රැස් කළ සීල පින් ඒ හැම දිනාට උපකාර වෙත්වා. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් ඉතාලියේ පදිංචි පින්වත් නදීෂා දොන්දීනු මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභාවයෙන් ඒ හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ සීල පින් හැම දිනාටම උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ඒ වගේම මහමෙවුනා වාසී ලෝ වාසී සීල මහා සංඝරුවනටත් මේ පින අයිති වෙලා සියලු ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට උතුම් ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබේවා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් මේ වගේම අද දින දායකත්වයේ දරූ පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සීල දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අප රැස් කළ සීල පින් උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.